දැන් අපි බලමු එතකොට ඉන්න තව ටිකක් ලොග් වෙනකම්. ඔන්න ඔහමයි ත්‍රිකෝණ දෙක අංග සම වෙන්නේ. හරි නේද? තාම නෑ. තාම 12යි. එතකොට මේක 10 වසරේ පාඩමක්. හරි. මේක 10 වසරේ ත්‍රිකෝණ අංග සාම්‍ය කියන පාඩමින් තමයි ඇවිල්ලා තියෙන්නේ. right. දැන් අපේ ඔන්න එතකොට පළවෙනි කොටස ඉවරයි. අපේ දෙවෙනි කොටස කියනවා මොකද්ද? BAD කෝණය. BAD කියන්නේ මම මේක ලකුණු කරන්නම් වෙන පාටකින් මම කොළ පාටින් ලකුණු කරන්නම්. මෙන්න මේ නිල් පාටින් දාන කෝණයයි ඊට පස්සේ CDA මෙන්න මේ දෙන්න සමානයි කියලා පෙන්වන්න කියනවා. ඔය දෙන්න සමානයි කියලා පෙන්වන්න ඕනේ. right. එහෙනම් අපිට දන්නවනේ මේක පෙන්වන්න දෙයක් නැහැ නේද? මොකද්ද? අපි දන්නවා අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග මොකද වෙන්නේ? සමානයි. එහෙනම් අපිට දෙවෙනි කොටස නිකම්ම ලියන්න පුළුවන්. ඔය කෝණ දෙක සමානයි කියලා. කවුද කෝණ දෙක? BAD කෝණය සමානයි CDA කෝණය. ඒකට දරුවනේ හේතුව ලියන්නේ මොකද්ද? අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග කියලා. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. ඔන්න ඔහොම ලිව්වනම් උත්තරේ ඇති. right. ඔන්න එතකොට දෙවෙනි කොටස ඉන්නේ ඔය විදිහට. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග කියලා. තුන්වෙනි කොටස කියනවා මම දැන් අරක අයින් කරලා දාන්නම්. right. මම දැන් රූපේ මේ ටික අයින් කරලා දාන්න. දැන් එතකොට රූපේ කිව්වේ මේ දෙන්න සමානයි කිව්වා මේ දෙන්න සමානයි කියලා කිව්වා. දෙවෙනි කොටසේ අර කෝණ දෙක සමානයි කියලා කිව්වා. right. තුන්වෙනි කොටස බලන්නකෝ. DAT අපි බලමු මේක මාක් කරලා කවුද DAT කියන්නේ කියලා. DAT මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය ADT මෙන්න මේ රතු පාටින් දාපු කෝණ දෙක සමානයි කියලා පෙන්වන්න තියෙන්නේ. දැන් කොහොමද ඒක කරන්නේ? රතු පාටින් අනුරූපාංග හින්දා දෙක සමානයි කියලා අරගෙන අඩු කරනවා අර පාද දෙක චූටි පාද දෙක කෝණ දෙක. කොයි දෙකද කියන්නේ සමානයි කියලා? ඇයි සර් මේ අංග සම කරලා ගත්තනේ අපි කලින් ගානේ දෙවෙනි ගානේ. ඔව්. ඒ ගත්තේ මෙන්න මේ ලොකු කෝණය. හරි. මෙන්න මේ ලොකු කෝණයයි මෙන්න මේ ලොකු කෝණයයි තමයි සමාන කරගත්තේ. ඒක හරි. දැන් අපි මොකද කරන්නේ එතකොට? සර් ඉතින් අර ලොකු කෝණ දෙක එතකොට අඩු කරාම ඒ කියන්නේ BAT ධන DAT සමානයි අනිත් කෝණ දෙක දැම්මහම සමාන කරන්න පුළුවන් නේද? හරි. එතකොට එහෙනම් දොරි මෙන්න මේ මම කතිරක් දාන මේ පැත්තේ කෝණයයි මේ කෝණයයි සමානයි කියලා එහෙනම් දීලා තියෙන්න ඕනේ. එහෙම එකක් දීලා තියෙනවද? ඔයා කියන කතන්දරේ හරි. ඔය කතිරක් දාපු කෝණ දෙක සමානයි නම් අර පල්ලෙහා තියෙන කෝණ දෙක මොකද වෙන්නේ? සමාන වෙනවා. ඉතින් ඒක දීලා නැහැ. කොහොමද කරන්නේ එතකොට? කියන්න බලන්න කවුරු හරි සසින්දි සර් කෝණ සමච්ඡේදනය වෙලා නෙමෙයි තියෙන්නේ. නෑ කෝණ සමච්ඡේදනය වෙනවා කියලා හිතන්න බෑ. ඒක රූපෙ දිහා බලලා කියන්න බෑ. කෝණ සමච්ඡේදනය වෙනවා කියලා කියන්න බෑ. කොහොමද පෙන්වන්නේ? අර රතු පාටින් දාවල තියෙන කෝණ දෙක සමානයි කියලා තමයි පෙන්වන්න ඕනේ. කොහොමද අපි ඒක පෙන්වන්නේ? ඒක තමයි මගේ ගැටලුව. පොඩි දැන් ඔය යනවා අර චූටි ත්‍රිකෝණේ මේ සමදීපා ත්‍රිකෝණයක් කියලා අරගත්තොත් හරි සමදීපාද කියලා එහෙනම් ඒක අපි පෙන්වන්න ඕනේ. කොහොමද සමදීපාදයි කියලා පෙන්වන්නේ? එයා හරි.
චූටි ත්‍රිකෝණේ සමද්වීපාද කියලා පෙන්වුවොත් හරි. ඉතින් ඒක පෙන්වන්නත් ඕනේ. කොහොමද එහෙනම් ඒක පෙන්වන්නේ? කලින් අංග සම කරානේ. එතකොට අර සමාන පාදාය කියලා තියෙනවනේ. එතකොට පුළුවන් නේද සර්? අංග සමකරේ දෝනේ ලොකු ත්‍රිකෝණේ. ඔය චූටි ත්‍රිකෝණ දෙක නෙමෙයි. ලොකු ත්‍රිකෝණ දෙකනේ අංග සමකරේ. පාද දෙකක් තියෙනවනේ සර්. පාද දෙකේ කැලි දෙකක්නේ තියෙන්නේ. ඒ කියන්නේ ඔයා කියන්නේ මෙන්න මේ පාද දෙක නේද? මෙන්න මේ දිග පාදයයි දිග මේ අනිත් පාදයයි තමයි සමාන. ඔය දුඹුරු පාට දාපු පාද දෙක තමයි සමාන. එතකොට මේ කැලි දෙක අපිට සමානයි කියලා එකපාරට තීරණයක් ගන්න බෑ. වෙන තිරක එතකොට සර් චූටි කෑලි දෙකත් සමානයි කියලා දීලා තියෙනව නේද? නෑ මේ චූටි කැලි දෙක සමානයි කියලා දීලා නෑ. ඒ දෙක සමානයි නම් පාද දෙක සමාන නම් කෝණ දෙක සමානයිනේ. ඒක දීලත් නෑ. ඔය ළඟටම ඇවිල්ලා ඉන්නේ. මෙත්ම ක්‍රමයක් කියන්න. සසින්දේ නිරාශා තව ටිකයි තියෙන්නේ. මිකෙල් දැන් මං හිතන්නේ මං හිතුව උත්තරේ කියයි කියලා කරන්න වැඩි. මේක ලකුණු 10යි ගානක්. දැන්ට ලකුණු 4ක් විතර වගේ තමයි හම්බෙලා තියෙන්නේ. ඉතුරු ලකුණු ටික ගන්න ඕනේ. කොහොමද කරන්නේ? අපි අනිත් ත්‍රිකෝණ දෙක කොහොම හරි අංග සම කරගන්න. අනිත් ත්‍රිකෝණ දෙක සමද්වීපාද කරනවා. අන්න හරි. අනිත් ත්‍රිකෝණ දෙක අපි කොහොම හරි අංග සම කරගන්න ඕනේ. අන්න හරි. right. අනිත් ත්‍රිකෝණ දෙක මම හිතේ ඉස්සෙල්ලාම කියයි කියලා ඔයා. right. අනිත් ත්‍රිකෝණ දෙක කියන්නේ මෙන්න මේ මම රතු පාටින් අඳින ත්‍රිකෝණ දෙක බලන්න. මෙන්න මේ ත්‍රිකෝණයයි අර කතරේ දාලා තියෙන එක දැන් අපිට ගන්න බෑ. මම ඒකත් අයින් කරන්නම්. right. මෙන්න මෙතන තියෙන රතු පාටින් දාපු ත්‍රිකෝණයයි මෙන්න මේ පැත්තේ තියෙන කොළ පාටින් දාපු ත්‍රිකෝණයයි කොහොම හරි දරුවනේ අපි අංග සම කරගත්තොත් ওই ත්‍රිකෝණ දෙක අංග සම කරගත්තොත් අපිට කියන්න පුළුවන් මෙන්න මේ පාද දෙක සමානයි කියලා. පාද දෙක සමාන වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඉස්සරහ තියෙන කෝණ දෙක සමාන වෙනවා. right. දැන් මට කියන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන් අවස්ථාව. කොහොමද කරන්නේ? දැන් එහෙනම් මම ඔන්න තුන්වෙනි කොටස කරන්න යනවා. තුන්වෙනි කොටසේ මගේ ටාගට් එක තමයි මොකද්ද? ඔය ත්‍රිකෝණ දෙක අංග සම කරන්න යනවා. කවුද ත්‍රිකෝණ දෙක? ABT හා එහා පැත්තේ තියෙන DTC ත්‍රිකෝණ. right. දැන් ඔන්න විවෘතයි. ඔයාලා මට හේතු කියන්න. අපි එතකොට බලමු. කොහොමද කරන්නේ? විකල් මාසරේ කට. සර් අතන අංශක 90යි නෙමෙයිද? නෑ 90යි කියලා ගන්න බෑ. 90යි කියලා ගන්න බෑ. රූප සටහන දිහා බලලා දෝනි මොනවද තීරණය කරන්න එපා. සර් දීලා තියෙනවද මතක නැහැ. නෑ දීලා නෑ 90යි කියලා දීලා නෑ. ඔව් පාපෝපා කියලා කියනවා. මෙත්ම කොහොමද අපි අංග සම කරන්නේ? මට දෝනි සිග්නල් නෑ වගේ කැඩි කැඩි වගේ ඇහෙන්නේ මෙත්ම. කලින් කියලා කියනවා. සර් කලින් අංග ගත්තා නේද? right. මට මේ කැඩි කැඩි වගේ ඇහෙන්නේ. හරි මේ බලන්නකෝ. මේ බලන්න. හරි. මට මෙත්ම මේ කැඩි කැඩි වගේ ඇහුනේ. ඔන්න චුට්ටක් බලන්න. කලින් අංග සම කරපු ත්‍රිකෝණ දෙක ටිකයි ඒ ත්‍රිකෝණේ හරි. ඔව් මෙත්ම කිව් එකකින් එයා කියනවා ත්‍රිකෝණ දෙක කලින් අංග සම කරන්නේ. ත්‍රිකෝණ දෙක කලින් අංග සම කරපු හින්දා දරුවනේ මෙන්න මේ කෝණයයි මෙන්න මේ සිතක් දාපු කෝණයයි මෙන්න මේ සිතක් දාපු කෝණය මොකද වෙන්නේ? සමාන වෙනවා. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. right. එහෙනම් දැන් හරිනේ. පාපෝපා වලින් අංග සම වෙනවා. very good. එහෙනම් මම මේක ලියනවා. පුළුවන් නේද? මේක පාපෝපා වලින් අංග සම කරන්න බෑ. අතන ප්‍රතිමිති කෝකෝපා
කෝපා වලින් අංග සම කරන්න බෑ. මේක අංග සම කරන්න වෙන්නේ කෝපා වලින්. ඔව්. හේතුව ඇයි දන්නවද? ඔතන මම ඉරි දෙකක් ගහලා තියෙනවානේ පාදයක්. ඒ පාද දෙක සමාන නෑ. අර දිග පාදේ තමයි සමාන වෙන්නේ. මෙන්න මේ ඉරි දෙකක් ගහපු පාදය දරුවනේ සමාන නෑ. ඒක මම අර කලින් එකේනේ ලකුණු කරේ. එතකොට මේ ත්‍රිකෝණයේ මෙන්න මේ කොළ පාට ගහපු ත්‍රිකෝණයේ BT සහ TC සමානයි කියලා ගන්න බෑ. හැබැයි ඔය තිතක් දාපු එක සමානයි කියලා ගන්න පුළුවන්. මම මේක ලියන්නම්. ABT කෝණය සමානයි ABT කෝණය සමානයි එහා පැත්තේ තිතක් දාපු කෝණය කියන්නේ DCT. ඒකට හේතුව අංග සම ත්‍රිකෝණවල අංග. හරි මම ඔක්කොම හේතුව ලිව්වේ නැහැ. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. ඊට අමතරව තව පාදයක් අපිට සමානයි කියලා පේනවා. මොකද්ද සමාන පාදය? AB සමාන වෙනවා DC ට. ඒක නම් ගානේ දීලා තියෙනවා. තව මෙන්න මේ කතිරයක් දාන කෝණයයි මෙන්න මේ කතිරයක් දාන කෝණයයි දෙක මොකද වෙන්නේ? සමානයි ප්‍රතිමුඛ කෝණ. මට ඒක ලියුව හැකි ප්‍රතිමුඛ කෝණ. ATB කෝණය සමානයි එහා පැත්තේ DTC කෝණය. ඒකට හේතුව දාන්නේ මොකද්ද? ප්‍රතිමුඛ කෝණ. ඒකට හේතුව දානවා ප්‍රතිමුඛ කෝණ. දැන් මොකද වෙන්නේ? එම නිසා ABT ත්‍රිකෝණය අංග සම වෙනවා DTC ත්‍රිකෝණයට. DTC ත්‍රිකෝණයට මොකක්ද අවස්ථාව? කෝපා වලින් දරුවනේ ওই ත්‍රිකෝණ දෙක මොකද වෙන්නේ? අංග සම වෙනවා. right? කෝපා වලින් අංග සම වෙනවා. අංග සම නිසා එම නිසා AX නෙමෙයි AT කියන එක්කෙනා සමාන වෙනවා PD ට. රූප සටහනේ බලන්න. මම ඔය ලිව්වේ මෙන්න මේ කළු පාටින් ඉරි දෙකක් ගහපු එක්කෙනයි මෙන්න මෙයයි සමානයි. එම නිසා පාද දෙක සමාන හින්දා අර රතු පාටින් මම පෙන්නපු කෝණ දෙක සමාන වෙනවා. එම නිසා මොකද වෙන්නේ? DAT කෝණය සමාන වෙනවා DAT කෝණය සමාන වෙනවා ADT ට. ADT ට. මේකට ලියන්නේ අංග සම ත්‍රිකෝණවල අංග කියලා. අන්තිමේකට ලියන්නේ මොකද්ද? පාද දෙක සමාන නිසා. පාද සමාන නිසා කෝණ දෙක මොකද වෙන්නේ? සමාන වෙනවා. ඔන්න ඔහොමයි කරන්නේ. very good. එතන මට මෙත්ම උදව්වක් දුන්නා. ඊට පස්සේ කවුද අපේ නිරාශා උදව්වක් දුන්නා. අනිත් කට්ටිය මට කිව්වේ අපට ඇහුනේ නෑ. කැඩි කැඩි වගේ 3-4 දෙනෙක් කිව්වා. සිග්නල් වල ගැටලුවක් තිබිලා ඒක ඇහුනේ නෑ. right. ඔන්න හදා ගන්න දැක්කන කරන විදිය. එතකොට මේක අපිට දෙපාරක් අංග සම කරන්න වුණා. දැන් හතරවෙනි කොටස කරන්න දෙයක් නැහැ. BT සමානයි TC බව සාධනය කරන්න තියෙන්නේ. ඒක කරන්න දෙයක් නැහැ. දැන් ත්‍රිකෝණ දෙක අංග සමයි. අංග සම නිසා කෙලින්ම මොකද වෙන්නේ? BT සමාන වෙනවා TC ට. එහෙනම් මට හතරවෙනි කොටස ලියන්න පුළුවන්. right? මට හතරවෙනි කොටස දරුවනේ නිකම්ම ලියන්න පුළුවන්. BT සමානයි TC ට. ඒකට හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. ඔන්න ඔහොමයි එන්නේ. right. එකපාර ගන්න පුළුවන්ද? ඔව් දැන් ත්‍රිකෝණ දෙක අපි අංග සම කරන්නේ. අංග සම වුණා නම් අනිත් ඒවා ඉබේම සමාන වෙනවා. කෝණ සම ප්‍රත්‍යක්ෂ දාන්න ඕනේ නැද්ද? මොනවද? ප්‍රත්‍යක්ෂ දාන්න ඕනේ නැද්ද? අනේ දාන්න ඕනේ නැහැ කියලා කෙලින්ම අංග සමයිනේ. ත්‍රිකෝණ දෙක අංග සමයි. ඒ කියන්නේ මම මේ රතු පාටින් මේ පාට කරන ත්‍රිකෝණයයි අර එහා පැත්තේ කොළ පාටින් පාට කරන ත්‍රිකෝණයයි දෙක දැන් අපි සමානයි කියලා පෙන්න ගත්තානේ. සමාන නම් ඉතුරු අංග නිකම්ම සමාන වෙනවා. BT ට
TC සමානයි කෝණ සමාන වෙනවා පන්ද සමාන වෙනවා කොම වෙනවා හරි ඔන්න ඔහොමයි ඒ ගාන එතකොට හැදෙන්නේ ටිකක් ලොකු ගානක් අපි හැදුවේ ඒ කියන්නේ ලකුණු 10ක් එන ගානක් තමයි ඔය තියෙන්නේ right හදා ගන්නකො අනිත් අය ගණිත මොකද දාන තරකේ ඕකේ හරි right අර කලින් එක නේද ගණිත ප්‍රතිමුඛ කෝණ කියන එක අපිට ඕන වුණානේ right හරියද නේද ඔන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ලියා ගන්න බැරි වුණ කට්ටිය ඕන්න කියන්න මම එතකොට ඊළඟ දවසේ මේක දාන්න ඒක ලියා ගන්නත් පුළුවන් නේ right එහෙනම් අපි යනවා ඊළඟ ගානට ටිකක් ඕන ජාමිතිය පේනවනේ මේ ජාමිතිය ගණන් ගන්න දරුවනේ මාර විදියට තර්ක කරන්න ඕනේ හැබැයි තර්ක කරන්න ඕනේ රූප සටහන දිහා බලලා අණුව පේනව නේද එහෙම ගන්න බෑ අපිට අරගිය සතියේ ගැටලුවක් උනේ ඒකනේ අපිට පැහැදිලිව තර්ක කරන්න පුළුවන් සාක්ෂියක් තියෙනවා සර් මම කිව්වේ දත්ත යනවානේ එනට දෝනේ ඒකේ මේ ප්‍රමේයක් නෑ ඉදිරිපත් කරන්න ඒකේ ප්‍රමේයක් නෑ ඒ කියන දත්ත වල සර් ප්‍රමේයක් නැති වුණාට ඒක ඡේදනය වෙන්නේ නෑනේ නැත්තම් හරි ඒක අපිට නිර්මාණ වලින් ඒක එහෙම පුළුවන් නිර්මාණ වලින් ඒ ගාන හදන්න පුළුවන් එහෙම ඒක නිර්මාණ වලින් ඒ විදිහට කරන්න පුළුවන් හැබැයි අපිට නිර්මාණ වලට යන්න බෑනේ මේක ජ්‍යාමිතියනේ කරන්නේ එතකොට අපි පාවිච්චි කරන ප්‍රමේය 42 කොමක් හරි එකක් දාන්න ඕනේ අපි ඒ ගාන කොට බලමු තව පාරක් right අපි යනවා එහෙනම් දැන් ඊළඟ ගානට යමු සර් ඒකෙත් පුළුවන් කොහොමද ඒ ගාන පුළුවන් සර් ඒක කොකෝ පාවලනුත් පුළුවන් හරි ඒක තුනම මට හදලා ඉවන්නක පොඩ්ඩක් බලන්න ඕනේ සර් මම එවල තිබ්බ යන්නේ ක්‍රමෙත් මම එකක් නම් දැක්කා මම ඒකට හේතුව දාලා තිබ්බා නේද එකක් දැක්කා right ඕක චුට්ටක් ගෙවන්නක බලන්න හරි අනිත් එකට දාලා තිබ්බේ නෑ සර් මම එහෙනම් දැක්කේ නැද්ද දන්නේ මම පොඩ්ඩක් බලන්නම් ඒක දැන් එවන්නද සර් right අද ක්ලාස් එක ඉවරලා වන්න ඕනේ දැන් ඒගොල්ලෝ මට ආයෙත් වෙන බලන්න right සර් දැන් ඒ ගාන කියලා දෙන්නකෝ හරි ඒක හදමු තව අපි ගණන් දෙකක් හදලා ඒකට යමු හරි right මෙන්න මේ ගානේ බලන්න මේ ගානේ වගුවේ හිස්තැන් පුරවන්න තියෙන්නේ මුලින්ම හිස්තැන් දෙකක් තියෙනවා හිස්තැන් දෙක පුරවන්න අපි බලමු මේක ප්‍රස්ථාර ගානක් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා right හිස්තැන් සම්පූර්ණ කරද්දී මේකේ අපිට දෙපැත්ත දිහා බලලා සමාන කරන්නත් පුළුවන් ඒ කියන්නේ ඔයාලට පේනවා මෙතන තියෙන්නේ 9 මෙතන තියෙන්නේ 9 මෙතන ඍණ 7 මෙතන ඍණ 7 එහෙනම් මෙතන ඍණ 1 නම් අනිවාර්යයෙන්ම මෙතනට එන්න ඕනේ ඍණ 1 හරි එහෙම දෙපැත්ත රටාව දිහා බලලා හදන්නත් පුළුවන් ගැටලුවක් නැහැ විභාගයේදී එහෙම දාන්නත් පුළුවන් හැබැයි අපි හදලා බලමු මේක කොහොමද එන්නේ කියලා ඔන්න බලන්න මම හදන්නම් මේක අපි මුලින්ම කරන්නේ අපේ හිස්තැන් සම්පූර්ණ කරන්න යන්නේ මෙන්න මෙයා තමයි අපේ සමීකරණය නැත්නම් ශ්‍රිතය. එතකොට ශ්‍රිතයේ මුලින්ම මම x කියන තැන වෙනුවට ඍණ 2 ආදේශ කරනවා. x වෙනුවට දානවා ඍණ 2. එතකොට එනවා y සමානයි 2 ගුණ කිරීම x වෙනුවට එන්න මෙතන තියෙනවා x වල වර්ගය තියෙන්නේ එතකොට එතන මම ඍණ 2 වර්ගය දානවා. මෙතන මම දානවා ඍණ 2 වර්ගය කියලා. ඊළඟට ඍණ 9. අපි මේක සුළු කරමු 2 ගුණ කිරීම ඍණ 2 වර්ගය ධන 4යි ඒකෙන් 9ක් අඩු කරන්න ඕනේ. එතන උත්තරේ එනවා 4 වරක් 2 8යි 8ෙන් 9ක් අඩු වුණාම උත්තරේ එනවා ඍණ 1ක්. අන්න එක ලකුණක් එතනට හම්බ වෙනවා. right ඔතනට ඔන්න එක ලකුණක් හම්බ වෙනවා. තව එකක් තියෙනවනේ. අනිත් එක තමයි x සමානයි කීයේද බිඳුවේදී. එහෙනම් මම ලියනවා x සමානයි බිඳුව. ඔතන ආයත ආදේශ කරනවා y සමානයි 2 ගුණ කිරීම බිඳුවේ වර්ගය ඍණ 9. බිඳුවේ වර්ගය බිඳුවමයි බිඳුව දෙකෙන් ගුණ වුණාම ආයත බිඳුව වෙනවා. එතන ඉතුරු වෙන්නේ ඍණ 9 විතරයි. එහෙනම් මැදට එන්නේ
ඍණ 9. right ශ්‍රිතය කියලා කියන්නේ මේ සමීකරණයට එහෙම නැත්නම් ප්‍රස්ථාරයට ශ්‍රිතය කියන්නේ ඔය දීලා තියෙන සමීකරණයට එහෙම නැත්නම් ප්‍රස්ථාරයට right දැන් අපිට මොකද්ද කරන්න වෙන්නේ ප්‍රස්ථාරයක් අඳින්න ඕනේ දැන් අපිට ප්‍රස්ථාරයක් අඳින්න ඕනේ එහෙනම් අපි බලමු කොහොමද ප්‍රස්ථාරයක් අඳින්නේ කියලා එතකොට ප්‍රස්ථාරයක් අඳිද්දී අපි මොකද කරන්න ඕනේ ඛණ්ඩාංක තලයේ ගහ ගන්න ඕනේ කාටසිය තලයේ ගහ ගන්න ඕනේ ඊට පස්සේ මොකද කරන්න ඕනේ මෙන්න මේ ඛණ්ඩාංක ටික ලකුණු කරන්න ඕනේ එතකොට කාටසිය තලයේ ගහද්දී ඔයාලා දන්නවා පරතර සමානව එන්න ගන්න ඕනේ පරතර සමානව එන්න අඳින්න ඕනේ ඇඳලා ওই ලක්ෂ ටික ලකුණු කරන්න ඕනේ right අපි බලමු කොහොමද ඔක එන්නේ කියලා මම ඛණ්ඩාංක ටික ටක් ගාලා ලියා ගන්නම් ඍණ 3 9 ඍණ 2 ඍණ 1 right අපි දැන් and මේක ලකුණු කරමු ඔන්න දැන් මේ ටික මතක තියාගන්න මේ ටික ගැටලුවක් නැහැ දැන් හරි එහෙනම් මම යනවා ඊළඟට කාටසිය තලයකට right කොහෙන්න ඉන්න right මෙන්න මම ඛණ්ඩාංක තලයක් ගැහුවා හරි ඛණ්ඩාංක තලයක් ගැහුවා හැබැයි මේක තව ටිකක් වැඩිපුර අන්තිම ගන්න වෙනවනේ මේක වැඩිපුර ගන්න වෙනවා right උඩට ඕනි 9ට යනකම් උඩට ඕනි මම මේක පොඩ්ඩක් කොහොම ගන්නම් උඩට 9ක් ඕනි පල්ලෙහාට ඕනි ඍණ මේක උඩටත් 9ක් ඕනේ පල්ලෙහාටත් 9ක් ඕනේද බලන්න ඔව් නේද උඩටත් 9ක් යනකම් ඕනේ පල්ලෙහාටත් 9ක් යනකම් ඕනේ right උඩට 9යි පල්ලෙහාට 9යි එහෙනම් මේක තව ටිකක් මට පොඩි කරන්න වෙනවා පොඩි කරුන්නම් ඔයාලට පේන්නේ නැති වෙන්නේ ඔව් පොඩි කරුන්නම් මේක පේන්නේ නැහැ right මම මේව කරන්න මම ප්‍රස්ථාරය මෙතන අඳින්නම් මට අඳින්න ලේසි 2යි x වල වර්ගය ඍණ 9 එතන ප්‍රස්ථාරය ඇඳහම චුට්ටක් ඉන්න මේ ප්‍රස්ථාරය මට දුන්නේ හරි ඔමින මම තවත් එකක් තියෙන ප්‍රස්ථාර අඳින්න software එකක් මම ඒකෙන් අඳින්නම් මෙන්න මේකෙන් ඇදලා බලමු අපි නැත්නම් මට අඳින්න ගියපුවම ටිකක් වෙලා යනවා ඒකයි මම මේ බැලුවේ right අඳින්නම වෙයි වගේ නේද හරි මම අඳින්නම් අපි මේක කොටු දැල ගහගමු right ඔන්න මම කොටු දැල ගහගත්තා එතකොට හිරි ටිකක් ගන්න වෙනවා මම මේ ටික අයින් කරන්නම් උඩට 9ක් ඕනේ යටටත් 9ක් ඕනේ එහෙනම් මම මැද හරිය වගේ ගන්නම් මේ අක්ෂය x අක්ෂය මම මේක y විදිහට ගන්නම් අපි බලමු 9ක් තියෙනවද කියලා 1යි 2යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි තාට්ටියක් ඕන වෙනවනේ මම software එකෙන් අඳින්න යන්නේ මේ ඉන්න බලන්න තව එකක් තියෙනවා මේක අඳින්න මේ ලේසි ක්‍රමයක්
right ඔයාලා ප්‍රස්තාරේ මං හිතන්නේ අඳින්නේ නැති මේක ප්‍රස්තාරේ ඇඳහම එනවා දෙකයි x වර්ගය 2x වල වර්ගය ඍණ 9 right දැන් පේනවනේ මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් තමයි ඔයාලට ඉන්නේ බලන්න කොහොම එකක් දාවේ කියලා ඒකට අපි කියනවා පහලට නිකන් වලල්ලක් වගේ දාපු එකක් එන්නේ ඔකට අපි කියනවා අවමයක් කියනවා එතකොට මේක අඳිද්දී අපි අර ඉස්සෙල්ලා ටික තියාගන්න ඕනේ අර ඛණ්ඩාංක ටික ලකුණු කරගන්න ඕනේ දැන් උදාහරණයක් විදියට ඛණ්ඩාංක ලකුණු කරන එක එනවා කියන එකේ තේරුම තමයි ඒකේ පළවෙනි ඛණ්ඩාංක අගේ තියෙන්නේ x වල ඍණ 3 දී 9 නේ. එතකොට මෙන්න මෙතන තමයි ඍණ 3 9 කියන්නේ මෙන්න මේ හරියේ. ඔන්න ඔතන ඍණ 3 9 කියන එක ලකුණු කරනවා. ඊට පස්සේ ඊළඟ ඛණ්ඩාංකය වල බලන්නකො ඍණ 2 දී ඍණ 1 තියෙන්නේ. එතකොට ඍණ 2 දී ඍණ 1 කියන්නේ මෙන්න මෙතන. ඊළඟ ඛණ්ඩාංකය තමයි ඍණ 1 දී ඍණ 7. ඍණ 1 දී ඍණ 7. එතකොට මෙන්න මේ වගේ තැනක තමයි මේ ඛණ්ඩාංකය තියෙන්නේ. ඊට පස්සේ බිංදුවේදී 9. එතකොට මෙතන තමයි 9. ඍණ 9 තියෙන්නේ ඔන්න ඔතන. ඔතන ලකුණු කරනවා. ඊට පස්සේ 1 දී ඍණ 7. 1 දී ඍණ 7 කියන්නේ මෙතන ලකුණු කරනවා. ඊට පස්සේ 2 දී ඍණ 1. ඍණ 1 කියන්නේ මෙන්න මේ හරියේ. ඊළඟට 3 දී මම නැවත ලකුණු කරනවා 9. මෙතන 9 කියලා හිතා ගන්න. right. ඔන්න ඔය විදිහට ඔය ටික ලකුණු කරනවා. හරිද? ලකුණු කරලා ඉවර වෙලා අපි මොකද කරන්නේ? පැන්සල අරගෙන මේක කර්ව් වෙන විදිහට වක්‍රයක් එන විදිහට අපි ඔය ලක්ෂ ටික අඳින්න ඕනේ. එහෙමයි ප්‍රස්තාරය අඳින්නේ. මේක නම් මම දැන් කෙලින්ම එකපාරට දෙන්නේ නැහැ. මොකද ඔක මට අඳින්න අමාරුයි කොහොමද මවුස් එකෙන්. ඒක නිසා මම කරේ ඉස්සලා ඇඳලා ඉවරලා ටික තිබ්බා. එතකොට ඔන්න ඔය විදිහට එනවා අවමයක් තමයි එන්නේ. ඔය විදිහට අවමයක් එනවා. right. දැන් මේ ප්‍රස්තාරයෙන් අපි බලමු අහලා තියෙන ප්‍රශ්න වලට අපි උත්තර ලියමු. right. මට දැන් ප්‍රශ්න තියෙන තැනට යන්න විදිහක් නැහැ. ඔයාලා මට කියන්නකෝ දැන් අහලා තියෙන පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා? පළවෙනි ප්‍රශ්නේ මොකක්ද? පොඩ කවුරු හරි කියන්නකෝ පළවෙනි ප්‍රශ්නේ. ජනිදු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද? පළවෙනි එක නෙමෙයි. තුන්වෙනි එක නේද? දෙවෙනි පළවෙනි එක ස්ටැම්ප් පුරවන්නනේ. දෙවෙනි එක ප්‍රස්තාරය අඳින්න. තුන්වෙනි එක මොකද්ද? නිරාශා තුන්වෙනි එක මොකද්ද? ඒ අවම අගේ හොයන්න. අවම අගය right. අවම අගය කියලා කියන්නේ ඔයාලට පේනවා මේ ප්‍රස්තාරය එක තැනකදී නතර වෙලා තියෙනවා, හැරිලා තියෙනවා. ඒ කියන්නේ මේක පල්ලෙහාට ඇවිල්ලා එක තැනකදී නතර වෙලා තියෙනවා. අන්න ඒ නතර වෙච්ච තැන y වල අගයට තමයි අවම අගය කියලා කියන්නේ. එතකොට බලන්නකෝ මේ ප්‍රස්තාරේ යටම අන්තිමටම හැරුණ තැන අගය කීයද කියලා y වල අගය කීයද එතකොට ඒ වෙලාවේ? ඍණ 9යි. උත්තරේ එන්නේ එතකොට අවම අගය ඍණ 9යි. ඔන්න ඕකයි උත්තරේ. right ලියාගමු. අවම අගය ඍණ 9යි. ඊළඟ කොටස මොකක්ද කියලා බලන්න. ඊළඟ එක මොකද්ද? හතරවෙනි එක. සමමිතික අක්ෂය සමීකරණය. සමමිතික අක්ෂයේ සමීකරණය. සමමිතික අක්ෂය කියන්නේ කඩුවක් අරගෙන මේ ප්‍රස්ථාරය හරියට නිකන් දෙකට කැපුවොත් එහෙම අන්න ඒ කැපෙන x වල අගයට තමයි කියන්නේ සමමිතික අක්ෂය කියලා. සමමිතික අක්ෂය කියන්නේ නම් මේ ප්‍රස්ථාරය හරියටම දෙකට මැදින් කපන තැනට. එතකොට මම ඔන්න මේක දෙකට මැදින් කැපුවොත් එහෙම මේ දුඹුරු පාටින් අඳින ඉර දිගේ තමයි කපන්න වෙන්නේ. ඔය මම දුඹුරු පාටින් ඇඳේ ඔය ඉර දිගේ තමයි කපන්න වෙන්නේ ප්‍රස්ථාරය. ඔන්න මම ඒක තදට ඇඳ ටිකක් ඔන්න ඔය ඉර දිගේ. එතකොට ඔය ඉර යන්නේ x වල කීය අනාද කියලා බලන්න මේ
x වල මෙතන තියෙන්නේ බිඳුව. එහෙනම් ඔය ඉරයන්නේ x වල බිඳුව හරහා. එහෙනම් අපි ඒකට කියනවා මොකද්ද? සමමිතික අක්ෂය x සමානයි බිඳුවයි කියලා. සමමිති අක්ෂය ඒකට අපි x සමානයි බිඳුව කියලා ලියනවා. අවමගේට අපි y සමානයි ඍණ 9 කියලා එහෙම ලියන්නේ නැහැ. අපි සම්මිතික අක්ෂයේ සමීකරණයනේ අහන්නේ. ඒතකොට සමීකරණය නිසා තමයි x සමානයි බිඳුව කියලා ලියන්නේ. right. ඒතර අඳිනවා නම් අපි ඒක කඩේරකින් තමයි අඳින්නේ. right. ඒක ඔයගොල්ලෝ කඩේරකින් ඇඳලා දාන්න. දැන් මම මේක මකන්න බෑ මේක ඔක්කොම මැකෙනවනේ. right. ඔයාලා ඉන්සයි එක කඩේරකින් ඇඳලා දාන්න. එතකොට හොඳයි. මම කඩේරකින් මම අඳින්නම්කෝ. right. ඒ කියන්නේ සම්මිතික අක්ෂය සාමාන්‍යයෙන් අපි කඩේරකින් තමයි අඳින්නේ. right. ඒකයි මම මේ කඩේරකින් අඳින්නේ. ඒක කඩේරකින් ඇඳ කියලා වැඩි දාන්නේ නැහැ. right. හරි. ඊළඟට මොකක්ද කියන්නේ? එච්චර දහන්නේ. පස්සේ කොටස මොකක්ද දහන්නේ? ශ්‍රිතයේ ධනව අඩු x අගයේ පරාසය ලියන. right. ධනව අඩු වන ටික. ධනව අඩුයිලු. එහෙනම් අපි ධනව වැඩිත් ඇති හොයන්නේ නේද? right. ධනව අඩු. හොඳට බලන්න මේ ප්‍රස්තාරේ මම දැන් කොටස් 4කට වෙන් කරන්න යන්නේ. right. ඔයාලත් ඔන්න පැන්සලෙන් දාගන්න මතක නැති කට්ටිය විශේෂයෙන් අපි 10 දරුවෝ ටික ඔයාලට පේනවා මේ ප්‍රස්තාරය මේ උඩ පැත්තේ ඔය ඉර තියෙනවනේ. ඉරට උඩින් කියන එකට අපි කියන්නේ ධන කියලා. ඉරට උඩින් නම් අපි කියන්නේ ධන. ඒ කියන්නේ උඩ පැත්ත ධන. එහෙනම් පල්ලෙහා පැත්ත ඍණ. දැන් එතකොට මේ බලන්නකෝ මෙන්න මේ ටික මම මේ නිල් පාටින් අඳින ටික ධන අගය එන්න මොකද වෙන්නේ මෙතනට යනකම් ධන අගය එන්න මොකද වෙන්නේ අඩු වෙනවා. එහෙනම් මෙන්න මේ නිල් පාටින් අඳපු ටිකට අපි කියනවා ධනව අඩු කියලා. ධනව අඩු. ඊට පස්සේ මම මෙන්න මේ තද රතු පාටින් අඳින ටික මෙන්න මේ රතු පාටින් අඳින ටික ඔන්න ඔය ටික ඍණාගය එන්න පල්ලෙහාට යද්දි මොකද වෙන්නේ අඩු වෙනවා. එහෙනම් මේ ටිකට අපි කියනවා ඍණව අඩු කියලා. ඍණව අඩු. right. ඊට පස්සේ මම මේ දුඹුරු පාටින් අඳින ටික මෙන්න මේ ටික මේ ඍණාගය එන්න උඩට යද්දි වැඩි වෙනවනේ. ඍණාගය ඒ කියන්නේ උඩ රීතලිය දාලා තියෙන y වල උඩට කියන්නේ උඩට යනකොට වැඩි වෙනවා. එහෙනම් ඍණාගය එන්න මොකද වෙන්නේ වැඩි වෙනවා. මේ ටිකට අපි කියනවා ඍණව වැඩි කියලා. ඔක 10 දිත් උගන්වනවා 11 දිත් උගන්වනවා. මම අනිත් එක කොළ පාටින් අඳින්නම්. එතකොට දැන් මෙතන කොළ පාට අගය එන්න ධන අගය එන්න මොකද වෙන්නේ වැඩි වෙනවා. එහෙනම් මේකට අපි කියනවා ධනව වැඩි කියලා. ධනව වැඩි. දැන් අපෙන් අහන්නේ මොකද්ද? ධනව අඩු. එතකොට ධනව අඩු කියලා කියන්නේ මේ නිල් පාටින් ඇඳපු ටිකට. ධනව අඩු කියලා කියන්නේ මේ නිල් පාටින් ඇඳලා තියෙන කොටස. අපෙන් අහනවා ඒ කොටස කොතන ඉඳන් කොතනටද යන්නේ කියලා. right. එහෙනම් අපි ඒක හොයන්නේ මෙහෙමයි දරුවනේ. ඔන්න බලන්න. මේක රතු පාට කියන්නේ මෙන්න මෙතනනේ. ඒ විලාවේ අගය හරියටම 3යි. ඒ විලේ අගය ඍණ 3යි. ඊට පස්සේ මෙන්න මෙතනට යනකම් ඕක මොකද වෙන්නේ? ඔතනට යනකම්ම ඒක අඩු වෙනවා. මේ මෙතනට යනකම්ම ඕක අඩු වෙනවා. ඒ කියන්නේ නිල් පාට කොටස මෙන්න මේ මෙතනින් පටන්ගෙන මෙතනට යනකම්ම තියෙනවා. ඔතන ওই ටිකම නිල් පාට කොටස තියෙනවා. එහෙනම් අපි ඔක ලියන්නේ කොහොමද? ඍණ 3ත් ඍණ 2ත් අතර කියලා තමයි ලියන්නේ. ඔක අපි ලියන්නේ ඍණ 3ත් ඍණ 2ත් අතර කියලා තමයි ලියන්නේ. right. එහෙම නැත්නම් ඔක අපිට ලියන්න පුළුවන් මෙහෙම ඍණ 3ට වඩා වැඩි. ඔහම ඊට පස්සේ ඍණ 2ට වඩා අඩුයි. ඔන්න ඔය විදිහට ඔක අපිට ලියන්න පුළුවන්. right. දැන් මට කියන්න බලන්න ඔය ටික කවුද ලිව්වේ කියලා? කවුද මෙහෙම ලියලා තියෙන්නේ? ඔය අන්තිම 3 4 5ට උත්තර කවුද මෙහෙම ලිව්වේ?
සර් අපිට තව ওই පාඩම කරලා ඔව් ඔයාලා කරලා නැහැ. කරපු අය දැන් මම නම් අහන්නේ නැහැ. right සසින්දි කියලා මේ උත්තර ඔක්කොම හරිද සසින්දි? ඔක්කොම හරිනේ. right එක්කෙනා එතකොට මෙතන 11 වසරේ තියෙනවා ඉන්න සෙට් එකක් ඉන්නවනේ ඉතින්. මම අනිත් කට්ටියක ඉතින් නම් කියන්නේ නැහැ. ඉතින් හරි නෑනේ. right කමක් නැහැ. ඔහොමයි එන්නේ. එතකොට ඔන්න දැන් අපි 10 වසර දරුවන්ටත් මතක තියාගන්න මේ කොටස හොඳයි නේද? ඒ කියන්නේ දැන් මතකයිනේ මොනවද වෙන්නේ කියලා. right ඉක්මනට අඩුපාඩු ටික හදා ගන්නකො. ওই ප්‍රස්තාරේ ওই විදියට ඕන දාන්න. ධනව අඩු, ඍණව අඩු, ඍණව වැඩි, ධනව වැඩි. ධනව නෙමෙයි ධනව වැඩි. දැන් ඔයාලට තව ප්‍රස්තාර දුන්නාම දැන් ඕක මහ දෙයක් නෑ ඔයාලට. දැන් මේ පළවෙනි ගානේ පේපර් එකක් ක්ලාස් වල තියෙන විශේෂත්වය ඔන්න ඕක තමයි. right එහෙනම් අපි යමු මේක මම දැන් අයින් කරන්නම් හරි නේද තව ගැටලුවක් නැහැ නේ මේකේ right අපි යමු දැන් අපේ එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට right අපි දැන් මෙන්න මේක හැදුවා 12 වෙනි එක හැදුවා දැන් අපි මෙන්න මෙයා 11 වෙනි ගාන බලමු right 11 වෙනි ජ්‍යාමිතිය ගාන බලමු මේක කොහොමද කරන්නේ කියලා right එහෙනම් right මෙන්න ගාන බලමු කොහොමද කරන්නේ කියලා right මේකත් කියනවා මේ කලින් ගාන වගේම තමයි බලන්න මේකත් අපි අර හදන්න කියලා අර එක දවසක් අමාරුනේ අන්න ඒ ගාන වගේ ඒකත් හදන්න තියෙනවානේ right අපි බලමු එහෙනම් මේ ගාන කොහොමද කරන්නේ කියලා මේක කියනවා ABCD සමාන්තරාශ්‍රයේ ABCD සමාන්තරාශ්‍රයේ AC විකර්ණය විකර්ණය කියන්නේ ඔයාලා දන්නවා අර සම්මුඛ ශීර්ෂ දෙකක් යා කරන රේඛාව B හා D හිදී ලම්බ වෙනවා කියලා. ඒ කියන්නේ උතන කෝණ දෙක හරියටම අංශක 90යි. දැන් අපිට කියනවා මම ත්‍රිකෝණ දෙකක් අඳින්නම් ABP මෙන්න මේ කොළ පාටින් අඳින ත්‍රිකෝණයයි ඊට පස්සේ CDQ මෙන්න මේ රතු පාටින් අඳින ත්‍රිකෝණයයි ඔන්න ඔය දෙක අංග සම කරන්න කියලා. right. මට අංග සම කරපු කට්ටිය හේතුව දාන්න බලන්න. හරිද කියලා බලන්න. මොකක්ද අවස්ථාව? කෝකෝපා කෝකෝපා දාන්න බෑ. අපිට ඉන්න ඇයි සර් බැරි? පොඩින් පුළුවන් කෝකෝපා දාන්න පුළුවන් right තව අවස්ථාවක් පුළුවන් කර්ණපාද සර් yes කර්ණපා දාන්නත් පුළුවන් right කෝකෝපා දාන්නත් පුළුවන් කර්ණපා දාන්නත් පුළුවන් කෝකෝපා දාන්න නම් මොකද වෙන්නේ ඔයාලා දන්නවා මේකේ මම නිකන් කියන්නම් මේ කෝණේ 90 නම් මේ පැත්තේ කෝණයත් අංශක 90ක් වෙනවනේ. මෙන්න මේ පල්ලෙහා කෝණයත් 90යි. එතකොට මේ කෝණයත් 90යි. අන්න ඍජු කෝණී ත්‍රිකෝණ. ඊට පස්සේ කර්ණපා දාන්න බෑනේ. සර් කර්ණපා වලින් හදන්න බෑ. බෑ කර්ණපා දාන්න බෑ. ඊට පස්සේ ওই කෝණේ අංශක 90යි. ඔන්න කෝණයක් සමානයි කියලා ඔයා ගත්තා. ඊට පස්සේ මෙන්න මේ තිතක් දාන කෝණයයි මෙන්න මේ තිතක් දාන කෝණයයි සමාන වෙනවා හේතුව මේක සමාන්තර ආශ්‍රයක්නේ එතකොට මෙන්න මේ පාද දෙක සමාන්තර වෙනවා මේ දෙකත් සමාන්තර වෙනවා එහෙනම් මේ දෙන්න සමාන